සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කරන ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්තක කියන හිරු මධ්‍යහන ප්‍රවෘත්ති සමගින් මම මහේෂ් සේනාරත්න. මම ශශිකලා කඳුබඩ ආරච්චි. ප්‍රථම නවදානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. රුපියල් කෝටියක හෙරොයින් සමග දෙමටගොඩදී සැකකරුවෙක් අත්අඩංගුවට. කහතිත් පළඟැටි උවදුර මඩින්න යාන්ත්‍රික ක්‍රමවේද යොදා ගන්න කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් උපදෙස්. ගල්කිස්ස වෙරළට අපද්‍රව්‍ය ගොඩ ගැසීම ස්වභාවික සිද්ධියක් නොවේ. වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියයි. ඉන්දියාවේ දිනක් තුළ වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාව වාර්තා වෙයි. දින දෙකක් පුරා මුළු දිවෙනටම ක්‍රියාත්මක වූ ඇඳරි නීතිය අද අලුයම 4ට අවසන් වුණා. ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ අද රාත්‍රියේ සිට පැය 5ක කාලයක් පමණක් ඇඳරි නීතිය ක්‍රියාත්මක බවයි. අද සිට රට පුරා ඇඳරි නීතිය ක්‍රියාත්මක වන්නේ රාත්‍රී 11 සිට අලුයම 4 දක්වා පමණක් බව ජනාධිපති මාධ්‍යංශය නිවේදනය කළා. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික් අතර ගමනාගමනයට තවදුරටත් අවසර හිමි නොවන අතර සෙසු දිස්ත්‍රික් අතර ගමනාගමනයට පමණක් අවසර ලැබෙනවා. රාජ්‍ය ඉල්ලා සිටින්නේ රාජ්‍ය සහ පෞද්ගලික දයන්ශීම ආයතන සහ කාර්යාල පවත්වාගෙන යාමේදී මෙන්ම එදිනෙදා ජනජීවිතයේදී COVID-19 නිවාරණ සෞඛ්‍ය නිර්දේශ පෙර පරිදිම පිළිපදින ලෙසයි. මෑත කාලයේදී එක් දිනක් තුළ වාර්තා වූ අවම COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ දිනේ වාර්තා වීම විශේෂත්වයක්. ඊයේ දිනය තුළ ආසාදිතයින් සිව් දෙනෙකු පමණක් හඳුනා ගැනුණු අතර ඔවුන්ගෙන් දෙදෙනෙක් බංග්ලාදේශයේ සිට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල රැඳී සිටි පුද්ගලයින්. අනෙක් දෙදෙනා නාවික හමුදා සමාජිකින් බව රාජ්‍ය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළා. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව මේ වන විට 1801ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා. ඉන් 858 දෙනෙකුම පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර තවත් 932 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබනවා. මේ අතර ත්‍රිවිධ හමුදාවට අයත් නිරෝධායන මධ්‍යස්ථානවල රැඳී සිටි 11727 දෙනෙකු මේ වන විට එම කටයුතු අවසන් කර නිවෙස් වෙත පිටත්ව ගොස් තිබෙනවා. තවත් පුද්ගලයින් 5222 දෙනෙක් ත්‍රිවිධ හමුදාවට අයත් නිරෝධායන මධ්‍යස්ථාන 45ක් තුළ තවදුරටත් නිරෝධායනට ලක්වෙමින් සිටිනවා. මේ අතර COVID-19 ගෝලීය වසංගතය හමුවේ මෙරටට පැමිණීමට නොහැකිව සිටින ශ්‍රී ලාංකිකයින් දිවිනට ගෙන්වා ගැනීමේ මෙහෙයුම් මෙවන විටත් ක්‍රියාත්මකයි. ඒ අනුව විදේශ නෞකාවල රාජකාරී කරන ශ්‍රී ලාංකික සිවිල් නාවිකින් 236 දෙනෙකු රැගත් ශ්‍රී ලංකන් ගුවන් සේවයට යත් යානයක් අද පෙරවරුවේ මත්තල ගුවන්තොටුපළට පැමිණීමට නියමිතයි. එමෙන්ම ඇමරිකාවේ රැඳී සිටින තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් අද පසරුවේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණීමට නියමිතව තිබෙනවා. COVID-19 වෛරසය ආසාදනය වීමෙන් ලෝපුරා සිදුව ඇති සමස්ත පුද්ගල මරණ සංඛ්‍යාව 3,98,400 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ලොව රටවල් රැසකින් මෙවන විට වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව අද ලක්ෂ 61කට අධිකයි. මේ අතර COVID-19 වෛරසය ආසාදනය වීමෙන් දිනක් තුළ ඉන්දියාවේ සිදු වූ වැඩිම පුද්ගල මරණ සංඛ්‍යාව 286ක් ලෙස අද වාර්තා වුණා. ගෙවුණු දිනය තුළ නව කොවිඩ් ආසාදිතයින් 30,000කට අධික සංඛ්‍යාව බ්‍රසීලෙන් වාර්තා වීමත් සමග එරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 6,46,600ක් දක්වා ඉහළ ගියා. ඊයේ නව මරණ 18ක් එරටින් වාර්තා වූ අතර සමස්ත පුද්ගල මරණ සංඛ්‍යාව දැක්ුණේ 35,047ක් ලෙසින්. කොවිඩ් ආසාදිතයින් සහ පුද්ගල මරණ වාර්තා වීම අතින් තවමත් ලොව ඉදිරියෙන් පසුවන්නේ ඇමරිකාව වන අතර ගත වූ පැය 24 තුළ එරටින් වාර්තා වූ නව ආසාදිතයින් සංඛ්‍යාව 25,000කට අධිකයි. මේ වන විට රටින් වාර්තා වන සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 19,65,708ක් දක්වා ඉහළ ගොස් ඇත්තේ සමස්ත පුද්ගල මරණ සංඛ්‍යාවද 1,11,390ක අගයක් දක්වමින්. කෙසේ වෙතත් විදේශ වාර්තාවන් පවසන්නේ ඇමරිකාවෙන් වාර්තා වන දෛනික කොවිඩ් මරණයන්හි ශීඝ්‍ර පහත වැටීම මේ වන විට දක්නට ලැබෙන බවයි. COVID-19 වෛරසයෙන් දකුණු ආසියානු කලාපයේ වැඩිම බලපෑමකට ලක්ව ඇත්තේ අසල්වැසි ඉන්දියාවයි. ඊයේ දිනේදී නව ආසාදිතයින් 9,887ක් එරටින් වාර්තා වීමත් සමග එරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 2,36,184ක් දක්වා ඉහළ ගියා. මේ වන විට ඉන්දියාව තුළ සිදු ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 7,000කට ආසන්නයි. වෛරසයේ ව්‍යාප්තිය ආරම්භ වූ බවට විශ්වාස කෙරෙන චීනයෙන් ඊයේ නව ආසාදිතයින් 30 දෙනෙක් වාර්තා වුණා.
දිවයිනේ ප්‍රදේශ රැසකින් හඳුනාගත් කහතිත් පළඟැටි උදුර යාන්ත්‍රික ක්‍රමවේද යොදා ගනිමින් මර්ධනය කිරීම සඳහා මෙවන විට කටයුතු කරමින් සිටින බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල් WMW වීරකෝන් මහතා පවසනවා. පසුගියදා කුරුණෑගල මාවතගම ප්‍රදේශයෙන් හඳුනාගත් කහතිත් පළඟැටි උවදුර මෙවන විට දිස්ත්‍රික්ක 5ක් දක්වා ව්‍යාප්තව තිබෙනවා. කෘෂිකර්ම විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ කුරුණෑගල, කෑගල්ල, මාතර, හම්බන්තොට සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවලින් මෙම පළඟැටියන් හමු වී ඇති බවයි. මාවතගම ෆ්‍රැන්සිස්කාවත්ත ප්‍රදේශයේ වගාබීම ආශ්‍රිතව සුළු වශයෙන් දක්නට ලැබුණු මෙම පළඟැටි විශේෂය දින කිහිපයක් තුළ ශීඝ්‍ර ලෙස මාවතගම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ ප්‍රදේශ කිහිපයක ව්‍යාප්ත වුණා. මෙවන විට මාවනැල්ල සහ දරණියගල ප්‍රදේශ, හම්බන්තොට දිස්ත්‍රික්කයේ වලස්මුල්ල ප්‍රදේශයේ මෙන්ම මාතර සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවලින්ද පළඟැටි උවදුර වාර්තා වී තිබෙනවා. කෙසේ වෙතත් අප කළ විමසීමකදී කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය WMW වීරකෝන් මහතා සඳහන් කළේ පළඟැටි උවදුර පාලනය කිරීම සඳහා ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවයි. මේ දවස්වල පැතිර යන පළඟැටි හානිය පිළිබඳ අපි අධ්‍යයනය කරා. මේ පළඟැටිය සාමාන්‍ය ලංකාවේ ඉන්න පළඟැටි. මෙයාගේ ශිශු අවධිය තමයි දැන් මේ තැන්වලින් දකින්න ලැබෙන්නේ. හැබැයි හානිය ඉතාමත්ම වැඩි වුණොත් අපිට සිදු වෙනවා ඒක යම්කිසි ක්‍රමයකින් පාලනය කරන්න නැත්නම් ඒ පරණත භාවයට පත් වෙනොත් ඒ සදා කරන්නේ හානියක් ඇති කරන්න පුළුවන්. ඒක හන්ද අපි සියලුම ගොවිතැන්වලින් ඉල්ලා සිටිනවා ඒ සදා ඉතා විශාල ගහනයක් නැත්නම් යාන්ත්‍රික ක්‍රම වලින් මේ සදා මර්ධනය කරන්න අපි ඉල්ලා සිටිනවා. පුළුවන් නම් ගිනි තිර විනාශ කරන්න ඒ ක්‍රම වලින් කරන්න බැරි නම් විතරක් අපි රසායනික ක්‍රම වලට යොමු වෙන්න ඕනේ. කෘත්‍රිම වැලි පෝෂණ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක ගල්කිස්ස මුහුදු වෙරළට අසාමාන්‍ය ලෙස කැලිකසල ගොඩ ගැසීම කුමන්ත්‍රණකාරී ක්‍රියාවක් බවට සැක කරන බව වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රභාත් චන්දකීර්ති මහතා මේ බව සඳහන් කළේ අද එම ප්‍රදේශයේ සංචාරයක නිරත වීමෙන් අනතුරුව මතයට අදහස් පළ කරමින්. මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් අංශ කිහිපයක් මෙවන විට පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. දවසේ පුවත ගත වූ දින කිහිපයේ අසාමාන්‍ය ලෙස ගල්කිස්ස මුහුදු වෙරළට ප්ලාස්ටික්, පොලිතීන්, කැලිකසල විශාල ප්‍රමාණයක් ගොඩගැසී ඇති බවට අප ඊයේ හිරු ප්‍රවෘත්ති ඔස්සේ රටට පෙන්වා දුන්නා. එමෙන්ම වනාරණ පරිසර සංවිධානය ඊයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. සාමාන්‍යයෙන් කාලයක් තිස්සේ මේක මුහුදේ තිබුණා නම් මේ විදිහට නෙමෙයි මේ බෑග් එක තියෙන්නේ. මේකේ නිෂ්පාදිත වර්ෂය 2020 5/14. අද පෙරවරුවේ ගල්කිස්ස මුහුදු වෙරළේ නිරීක්ෂණය කළ අපට දැක්කත හැකි වූයේ පසුගිය දින කිහිපයේ මෙන්ම විශාල කැලිකසල ප්‍රමාණයක් එම ප්‍රදේශයට ගොඩගසා ඇති ආකාරයයි. ගල්කිස්ස මුහුදු වෙරළේ වැලි පිරවීමේ ව්‍යාපෘතියක් හේතුවෙන් පසුගිය දිනවලදී කතාබහට ලක් කෙරුණා. ඊයේ දිනට යෙදී තිබූ පරිසර දිනයේදී යලිත් ගල්කිස්ස වෙරළ තීරය පිළිබඳව කතාබහට ලක් කෙරෙන්නේ ගල්කිස්ස වෙරළ තීරයට කැලිකසල ගොඩගසා තිබීම හේතුවෙන්. ඊයේ දිනේ වගේම අද දිනයේදීත් ගල්කිස්ස වෙරළ තීරයට කැලිකසල ගොඩගසා ඇති ආකාරයක් අපට දක්නට පුළුවන්. සාමාන්‍යයෙන් වාරකම් කාලයට පොල් කොඹ, පොල්ලතු, කෝටු කෑලි වැනි දෑ වෙරළට ගසාගෙන ඒම සාමාන්‍ය දෙයක්. නමුත් මෙලෙස කැලිකසල ගොඩ ගැසීම අසාමාන්‍යයි. කැලිකසල මුහුදට බැහැර කර ඇත්තේ කවුරුන්ද? එහි වගකීම කාගේද? මේ අතර මොරටුව මහනගර සභාවේ නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා ඇතුළු පිරිසක්ද මුහුදු වෙරළ නිරීක්ෂණය සඳහා පැමිණ සිටි අතර කැලිකසල බැහැර කර ඇති බවට මොරටුව මහනගර සභාවට එල්ලවන චෝදනාව සම්බන්ධයෙන්ද ඔහු එහිදී ප්‍රතිචාර දැක්වුවා. මාර්තු මාස 26ට පෙර තමයි අපි මේ වියලි ආහාර මල්ල බෙදුවේ. ඉතින් මාස දෙකකටත් වැඩි කාලයක් තිස්සේ බෑග් එකක් ඔය වගේ ලස්සනට තියෙනවා දැක්කමත් මට පුදුම හිතුණා. අනික කුණු දාන්න තැනක් තියෙන අපිට අවශ්‍ය නැහැ මේ වෙරළ වගේ අපි මේ ආරක්ෂා කරන්න ඕන දැනකට කුණු දාන්න. වෙරළ සංරක්ෂණයේ වගකීම තමයි ඒ වෙරළ සංරක්ෂණය කිරීම සඳහා නිලධාරීන් යොදවලා එවැනි දේවල් කරන හැට නඩු දැමීම. වෙරළ සංරක්ෂණය මේ වෙනකොට කිසිම කෙනෙකුට නිත්‍යානුකූල පියවරක් අරගෙන නැහැ. කෙසේ වෙතත් මෙම කැලිකසල ගොඩගැසීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයාගේ නියෝගයක් මත මේ වන විට විශේෂ පරීක්ෂණයක්ද ආරම්භ කර තිබෙනවා. මේ අතර වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අද ගල්කිස්ස මුහුදු වෙරළට අසාමාන්‍ය ලෙස ගොඩගසා ඇති මෙම කැලිකසල නිරීක්ෂණය කළා. වාරකන් කාලයට එන අපද්‍රව්‍ය වල තිබෙන්නේ සාමාන්‍යයෙන් තැඹිලි කොම්බ, ඉවතලන පාවහන්, ලී කැබලි, වීදුරු බෝතල්. නමුත් මෙතන අපිට කිසිදු ආකාරයකට එවැනි තැඹිලි කොම්බ හෝ වීදුරු බෝතල් හෝ එහෙම නැත්නම් දර කොටන් කැබලි හෝ දැක ගැනීමට හැකියාවක් නැහැ. ඒ අනුව අපිට පැහැදිලිව පෙනී යනවා මේක යම්කිසි ප්ලාස්ටික් සහ පොලිතීන් අපද්‍රව්‍ය එකතු කරන ලද යම්කිසි ආයතනයක් විසින් කරන ලද බැහැර කිරීමක්. මේ අපි වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රතිනිර්මාණය කරන ලද වෙරළ තීරයක් මෙතන දැන් මේ පිහිටලා තිබෙන්නේ. මෙතන
යම් කිසි කුමන්ත්‍රණකාරී ක්‍රියාවක් තිබෙනවා කියන සැකය අපිට මතුවලා තිබෙනවා. ඒ නිසා මේ සම්බන්ධයෙන් නිසි පරීක්ෂණයක් කළ යුතුයි. වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව වශයෙන් ගල්කිස්ස පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් මේ සම්බන්ධයෙන් යොදනු ලැබුවා. ඒ අනුව මේකේ වගකීම් අනිවාර්යයෙන්ම සොයාගත යුතුයි. දවසේ පුවත බස්නාහිර පළාතේ තෝරාගත් ප්‍රදේශ කිහිපයක රථවාහන මන්තිරු නීතිය ලබන සදුදා සිට යලි ක්‍රියාත්මක කරන බව පොලිස් රථවාහන ආයුෂය නිවේදනය කරනවා. ලබන 26 වෙනිදායින් සිකුරාදායින් පසු එම නීතිය කඩ කරන්නන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවයි පොලිස් රථවාහන ආයුෂය අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික හපුකොඩ මහතා සඳහන් කළේ. ජුනි මාසේ 8 වෙනිදා ඉඳන් නැවතත් බස් මන්තිරුව සහ මන්තිරු නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා සීළු කටයුතු සූදානම් කර තිබෙනවා. දැනට අපි මොරටුව කුරුස හන්දියේ සිට එවැගේම රත්මලාන දෙහිවල කොල්ලුපිටිය ධර්මපාල මාවත කොම්පඤ්ඤ වීදිය කුමාරරත්නම් පාර හන්දියේ සිට පිටකොටුව දක්වා පැමිණීමත් පිටවීම 8 වෙනි සවුන්දා දින උදෑසන 6 සිට 9 දක්වා සවස 4 සිට රාත්‍රී 7 දක්වා බස් ප්‍රමුඛතා මන්තිරුව ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කර තිබෙනවා. එම බස් මන්තිරු නීතියට කිසිදු සැහැල්ලු වාහනයක් සහ ත්‍රිරෝද රථ යතුරුපැදි ඇතුල් කිරීම සම්පූර්ණම තහනම්. මේ සම්බන්ධව පොලිස්පතිතුමාගේ නියෝග සහ උපදෙස් පරිදි මෙම බස් ප්‍රමුඛතා මන්තිරු නීතිය ක්‍රියාත්මක කරනවා. ඒ සම්බන්ධව නීතිය අපි දැනුවත් කරනවා 8 වෙනිදා සිට 22 වෙනිදා දක්වා. 22 වෙනිදාෙන් පසුව මේ දැනුවත් කිරීමෙන් අනතුරුව සති දෙකක කාලයෙන් පසු ඔවුන්ට මේ නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවා. පොසොන් පොහේ නිමිත්තෙන් හිරු මාධ්‍ය ජාලය විසින් සංවිධානය කරන හිරු ශ්‍රද්ධා විවන්දනා වැඩසටහන අදත් ක්‍රියාත්මක වුණා. ඒ ඓතිහාසික රුහුණු කතරගම පූජා භූමියේදී. හිරු ශ්‍රද්ධා විවන්දනා පොසොන් පොහොය නිමිත්තෙන් හිරු මාධ්‍ය ජාලය විසින් සංවිධාන කළ හිරු ශ්‍රද්ධා විවන්දනා වැඩසටහනේ තවත් අදියරක් අද පෙරවරුවේ කතරගම පූජා භූමිය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වුණා. එහිදී කතරගම පූජා භූමියට පැමිණි හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනු සිල්වා මහතා පළමුව කිරිවිහෙර සෑරදුන් වැඳ පුදා ගත්තා. එහිදී බුද්ධ පූජාමය පින්කමක්ද සිදු කරුණේ හිරු මාධ්‍ය ජාලයේ සභාපතිවරයාගේ ප්‍රධානත්වයෙන්. ආසියානු මාධ්‍යජාලයේ සභාපතිතුමන් වන රෙනෝ සිල්වා මැතිතුමන් විසින් ඉතාමත්ම දීර්ඝ කාලීනව බෝධිරාජාණන් වහන්සේ ආරක්ෂා කර ගැනීම සඳහා ඒ ආරක්ෂිත වැටක් ඉදිකරන්නට යෙදුනා. ඉතා විශාල මුදලක් වේහෙදම් කරමින් මම හිතන්නේ මේ කර පුණ්‍ය කර්මය කොතෙක්ද කියන එක අපිට සීමා කරන්න පුළුවන් කමක් නැහැ. මේ බෝධිරාජාණන් වහන්සේ තමයි අනුරාධපුරයේ තියෙන ශ්‍රී මහා බෝධිරාජාණන් වහන්සේ අරුණාට පස්සේ ලංකාවේ තිබෙන ඉතාමත්ම පැරණිම වෘක්ෂරාජාණන් වහන්සේ බෝධිරාජාණන් වහන්සේ. ඒ නිසා ඔබතුමන් විසින් මේ සිදු කරන්නට යෙදුන මේ උදාර කාර්යය ඉතාමත්ම වටිනා දෙයක් හැටියට අපි මේ අවස්ථාවේදී අගය කරන්නට ඕන. පසුව රේනු සිල්වා මහතා එහි පිහිටි අෂ්ටඵල බෝධීන් වහන්සේ වෙත විශේෂ ආරක්ෂිත ආවරණයක්ද පූජා කරනු ලැබුවා. ඒ මෙම බෝධීන් වහන්සේට සතුන්ගෙන් සිදුවන හානිය වළක්වා ගැනීමේ අරමුණෙන්. ඒකට සතාසි උපාවක ලොකු හානියක් විශේෂයෙන්ම වඳුරු වසංගතයෙන් ලොකු හානියක් තුන මේ පූජා භූමිය නිසා මේ බෝධීන් වහන්සේට ඒ ආරක්ෂාව පිළිබඳව ලොකු ගැටලුවක් වුණා. අපි හිරු මාධ්‍ය ජාලයෙන් සභාවතුන්ගෙන් සාකච්ඡා කිරීමේදී උතුමා කිසිම පැකිලෙදීම් තොරව දැසිය කැමැත්ත ප්‍රකාශ කළ මේ කටයුත්තට ජයසිංහ බෝධි ආරක්ෂාවට මෙවැනි විශාල මුදලක් වියදම් කළ මෙවැනි ආරක්ෂක වැඩිම සකස් පිළිබඳව අපි හිරු මාධ්‍ය ජාල රෙනෝ සිල්වා මැතිතුමාටත් මාධ්‍ය ජාල සහ සම්බන්ධ කටයුතු කරපු අවවාදන සාධන කරපු ඒ සහයෝගය දක්වපු සියලුම මේ වල බොහොම කුටිය දීපත් කරන ජීවමාන බුදුන් වහන්සේගේ පූජාවක සමාන පින්කම මේ පින්කම සසර ජාති සියලු දෙනා පින්වන පින්කමක්. හිරු ශ්‍රද්ධා විවන්දනා රුපියල් කෝටියකට අධික වටිනාකමකිනුත් හෙරොයින් කිලෝග්‍රෑම් එකක් සමග සැකකරුවෙකු දෙමටගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. කොළඹ උතුර කොට්ටාස දූෂණ මර්දන ඒකකයේ විසින් දෙමටගොඩ ආරාම පාරට හැරෙන මංසන්දිය ආසන්නයේ ක්‍රියාත්මක කළ මෙහෙයුමකදී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන තිබෙනවා. ඒ සමග අත්අඩංගුවට ගෙන ඇත්තේ නටරාජා නවේන්ද්‍රන් හෙවත් බාබු යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන 56 හැවිරිදි පුද්ගලයෙක්. පොලිසිය පැවසුවේ කෙත්තාරාම මහල් නිවාස සංකීර්ණයේ පදිංචිකරුවෙකු වන මෙම පුද්ගලයා කලක පටන් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ පුද්ගලයෙකු බවයි. ඔහු සන්තකයේ තිබී හෙරෝයින් කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 23ක් සොයාගෙන තිබෙනවා. සැකකරු අද මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මද්‍රව්‍ය සහ පාතාලය මර්ධනය කිරීමට රජය වැඩපිළිවෙල රැසක් ක්‍රියාවට නංවා ඇතැයි අමාත්‍ය බඳුළු ගුණවර්ධන මහතා පවසනවා. අද කොළඹ පැවති වැඩසටහනකින් අනතුරු අමාත්‍යවරයා මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකටද පිළිතුරු ලබා දුන්නා. මැතිවරණ ප්‍රචාරණ කටයුතු ආරම්භ කරන්න අවසර දීලාද? නෑ මැතිවරණ ප්‍රචාරක කටයුතු නෙමෙයි තමන්ගේ සංවිධානවල ඉන්න නියෝජිතයන් මුණ ගැසෙන්න අවස්ථාව තියෙනවා. දැන් මේ තියෙන රැස්වීම නෙමෙයි. මේ තියෙන්නේ මේ මැතිවරණ කොට්ටාසය තුල සිටින ඒ අය දැනුවත් කිරීමේ කුඩා හමුවක් තමයි මේ පැවැත්වෙන්නේ. ඒ වගේම මේ ඇමරිකානු තානාපති කාර්යාලයේ නිලධාරියෙක් ක්‍රේසියා පරීක්ෂණය ප්‍රතික්ෂේප කළ ලංකාවට ඇතුළු වෙලා. එයි මේ අයට විතරක් මේවා මේ නීතිය වළංගු වෙන්නේ නැත්තේ. නෑ නීතිය දේශීයෝ විදේශීය සියලු දෙනාට එකලෙස ක්‍රියාත්මක කරන්නට කියන ටික ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මතයයි. සමහර අවස්ථාවලදී එසේ ක්‍රියාත්මක නොවන ස්ථාන සඳහා අවශ්‍ය වෙනස්කම් කරගෙන යනවා. දැන් රටේ පාතාලයේ කුඩු මර්ධනය කිරීම සඳහා විශේෂ ජනාධිපති කාර්ය සාධක බලකායක් පිළිట్లా තියෙනවා. මේ රට නීතිගරුක විනයගරුක සාධාරණ ලෙස බියෙන් හා සැකයෙන් තොරව ඕනෑම මිනිසෙකුට ජීවත් වෙන්න පුළුවන් රට ඉදිරියේදී ඒ කාර්ය සාධක බලකාය විසින් හදයි. දෆිනෙන් සමාගමේ තැන්පත්කරුවන්ගේ මුදල් සම්බන්ධයෙන් රජය සහ මහ බැංකුව නිසි විසඳුමක් ලබා දිය යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉන්දුනිල් මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ සමගි ජන බලවේගයේ පක්ෂ කාර්යාලයේ අද කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින්. ගුණවර්ධන මහත්තයා ප්‍රකාශ කරනවා දැන් මේ ද ෆිනන්ස් සමාගමේ කඩාවැටීමත් එක්ක එතුමා කියනවා දැන් මේ ප්‍රශ්නේ 90%ක් විසඳනවලු සෑම තැන්පතුකරුවෙක්ම සඳහා රුපියල් ලක්ෂ 6ක ආපසු මුදල් ගෙවීමක් කරලා. ආණ්ඩුව කෙලින්ම කියනවා නම් මේ වෙලාවේ අපිට ලොකුවට සල්ලි නැහැ ඒ නිසා අපි ලක්ෂ 6 ගානේ දැනට තැන්පතුකරුවන්ට ලබා දීලා අපි ඊටු කොටස පස්සේ දෙනවා කියලා කියනවා නම් මේක ප්‍රශ්නයක් නැහැ. හැබැයි මහ බැංකුව මේ විදිහට මූල්‍ය ආයතනයක තැන්පත් කරපුවාම මේ තැන්පත්කරුවන්ට ලබා දෙන්නේ රුපියල් ලක්ෂ 6ක් පමණයි කියලා කියනවා. රටේ මුදල් තැන්පත් කරන අපේ රටේ සාමාන්‍ය ජනතාව මේ හැම මූල්‍ය ආයතනයකටම තමන්ගේ අතේ තියෙන මුදල් තැන්පත් කරන්න බය වෙනවා. ඉතින් ඒ නිසා මම විශේෂයෙන් කියන්න කැමතියි මේ බඳුළු ගුණවර්ධන මහත්තයාගේ කබර ගෝයක් තල ගෝයා කරගෙන තමන්ට ඕන වෙන විදිහට ආර්ථික සිද්ධාන්ත හදන්න යන්න එපා. ඒ හරහා අපිට අපේ රටේ මූල්‍ය කළමනාකරණය පිළිබඳව විවිධ ගැටලු මතුවෙනවා. එක්සත් ජාතික පක්ෂ අර්බුදය සහ ඉදිරි මහා මැතිවරණය සම්බන්ධව පාර්ශව රැසක් අදත් විවිධ අදහස් පළ කළා. එක්සත් ජාතික පක්ෂය දැවැන්ත පක්ෂයක් සමගි ජනබලවේගය කියන්නේ මේ ඊයේ පෙරේද අටවගත්ත පක්ෂයක්. ඒතකොට මෙන්න මේ අලියවට තමයි ජනතාව එක්රොස් වෙන්නේ. එක්සත් ජාතික පක්ෂිකෝ අපි නිසා සුළුතර කල්ලියක් කියන එක ජනතාව මේ මැතිවරණයේදී ඔප්පු කරලා පෙන්නයි. නවතම සමීක්ෂණ වාර්තාවල තියෙන්නේ മന്ത്രി දුර 100ක් තමයි පොහොට්ටුවට ලබා ගන්න පුළුවන් කියන කාරණා. තාම මැතිවරණය පටන් ගත්තෙත් නැහැ, අංක දුන්නෙත් නැහැ. ඒක නිසා දැම්මම ආසන සංඛ්‍යාව කියන්න අමාරුයි. එකක් මතක් කරන්න කැමතියි මේ මැතිවරණයේ ජනතාව ඡන්දේ දාන්න එන ප්‍රමාණය අඩු වෙනවා. එක්සත් ජාතික පක්ෂ පිරිස් මතක තබා ගත යුතු ප්‍රධාන කාරණේ තමයි එක්සත් ජාතික පක්ෂ දෙකක් නැහැ. ඔයි කියන කණ්ඩායම ක්‍රියා කරන්නේ රටේ ආර්ථිකය ගැනවත් සමාජ ආර්ථිකය ගැනවත් නෙමෙයි පුජ්‍යලික වෛරයකින් ක්‍රියා කරන කණ්ඩායමක්. කටින් බතලකොළ හිටවන රාජපක්ෂලත් එක්ක මෙච්චර කාලයක් යටින් දීල් දාපු පිරිසක් අද විලිලැජ්ජාව නැතුව හිරිකිතයක් නැතුව මේ පාර්ලිමේන්තු ඡන්දෙ ඉල්ලන්නේ අලිය දිනවන්න නෙවෙයි කොළ පාට දිනවන්න නෙවෙයි සජිත් ප්‍රේමදාස බිම දාන්න මිසක රනිල් වික්‍රමසිංහ අගමැති වෙන්න බලාගෙන යන ගමනක් මේ පාර්ලිමේන්තු ඡන්දේ. ඉතින් මේ විදිහට මේ දෙකොල්ල හැප්පෙනවා. මේ හැප්පීමත් එක්ක පහළ ගමේ ඉන්න එක්සත් ජාතික පක්ෂයේ සමාජිකයා කලකිරලා අද සමහර අය කියනවා අද පොළට යන්නේ නැහැ. උඩ හොඳ පාඩමක් උගන්වන්න කියලා තමයි අපිට ඇහෙන්නේ. මැතිවරණයේ පැවැත්වීම හැර අනික් සියලුම දේවල් මැතිවරණ කොමිසම කතා කරනවා. ඒ හින්දා ජාත්‍යන්තරව හා දේශීය වශයෙන් ක්‍රියාත්මක වෙච්ච කුමන්ත්‍රණ වල අතකොළුවක් බවට අද මැතිවරණ කොමිසමපත් වෙලා තියෙනවා. පහුගිය කාලේ මැතිවරණ දිනනකොට කොමිසමත් හොඳයි, සභාපතිතුමත් හොඳයි. මැතිවරණ කොමිසමේ සභාපතිතුමත් හැමතිස්සෙම ජනතාවගේ පැත්තෙන් හිතලා තමයි මේ කටයුතු කරන්න සූදානම් වෙන්නේ. මේ මැතිවරණ කොමිසම අපක්ෂපාතී බවක් තිබෙන කොමිසමක් ඇටියට ලෝක ඉදිරියේ පෙනී හිටින්න බෑ. කූල් අස්වී ආයුතුයි. UNP කාර්යයන්ටත් වමනා කළා තිබුණේ උසාවිය හරහා. මේක හුඟක් දිග්ගස්සන්. දැන් සභාපති කියන්නේ අපි මේක අගෝස්තුවට මෙහා තියෙන. ඔන්න වෙනස. UNP එක කියනවා අගෝස්තුවට එහා තියාපන්. මෙයා කියනවා අගෝස්තුවට මෙහා තියන්න. මායිම දින කිහිපයක් වෙන්න පුළුවන්. දැන් රතුමිනිතුව විශේෂාංගය. රතුමිනිතුව ඇස්ඇරෙන්ට මේ පල්ලම ශ්‍රී නන්දිමිත්‍ර නවබංගුව රජ මහ විහාරයයි.
ලක් ඉතිහාසයේ ස්වර්ණමය යුගයකට හිමිකම් කියන ක්‍රිස්තු පූර්ව 167ත් 131ත් අතර කාලවකවානුව තුළ දුටුගැමුණු රජ දවස මෙම විහාරය නන්දිමිත්‍ර යෝධයා විසින් ඉදිකරනු ලද්දක් ලෙස සැලකෙනවා. එලාරෝ රජු සමග පැවති සටන ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව දුටුගැමුණු රජතුමා විසින් දසමහා යෝධයන් හට සංවර්ධන කටයුතු සඳහා බත්ගම් හෙවත් නින්දගම් ප්‍රදානය කළ බව ඉතිහාසයේ සඳහන්. ඒ අනුව නන්දිමිත්‍ර යෝධයාට සිය උපන්ගම පිහිටි දැදුරු ඔය ආසන්නයේ අක්කර 4000ක ගම්වරයක් ලබා දී ඇති අතර තමන් සමග යුද ජයග්‍රහණයට එක් වූ සෙසු යෝධයින් සැමරීම අරමුණු කර ගනිමින් පිපුණු නෙළුම් මලක පෙති කඩා වැටි ඇති ආකාරයෙන් මෙම සුවිශේෂී චෛත්‍ය නන්දිමිත්‍ර යෝධයා විසින් නිර්මාණය කර ඇති බව ජනප්‍රවාදයේ දැක්වෙනවා. කෙසේ වෙතත් වසර 2300කට පමණ පසු අද මේ ඓතිහාසික රජමහා විහාරයට උරුම වී ඇත්තේ මෙවන් ඉරණමක්. දිනෙන් දින ගරා වැටෙමින් මැකී යන ඉතිහාසයේ යට ගියාව ප්‍රදේශවාසීන් අපට විස්තර කළා. මෙතන මේ මහලකින වතුර පාර මෙහෙම වැක්කරන්නේ මේ තැනට. මේ වැක්කරනකොට මෙතන වතුර වැටෙන මේ ගල් කුඩු වෙලා ගිහින් ගල් විනාශලා කුඩු වෙලා යනවා. ඒ වගේ තැන් තුනක්ම මේක අපිට දැක ගන්න තියෙනවා. දැන් තුරාජ්‍ය දෙපාර්තමේන්තුව මෙදියක් කළා සංරක්ෂණය කිරීම කටයුතු ප්‍රමාදීන හේතු නිසා තමයි මේ වගේ විනාශ ඉතිහාසයේ අනාගතයට අහිමි වෙලා යන්නේ. සම්පූර්ණයෙන් ගඩොලින් නිර්මාණය කර ඇති මෙම චෛත්‍යයේ සිව් දිශාගතව ඇති කොරවක් ගල් පියගැට පෙළ සඳකඩ පහන සහිත ප්‍රධාන දොරටු 4කින් වෙහෙර ගේට පිය මැනී හැකි ලෙස ඉතා මනරම් ආකාරයෙන් නිර්මාණය කර තිබූ බව මේ නටඹුන් මොනවාට ඔප්පු කරනවා. එතරම් ඓතිහාසික වටිනාකමකින් යුත් මේ පුණ්‍ය භූමියට මේ ඉරණම උදාවන්නට මඟ පෑදුනේ කෙසේද? පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව 2017 අවුරුද්දේ මැයි මාසේ 16 වෙනිදා කැණීම් කටයුතු ආරම්භ කරලා ඒ අවුරුද්දේම අගෝස්තු මාසයේ වන විට ඒ වැඩ කටයුතු අවසන් කළා. ඒ අවසන් කිරීමෙන් අනතුරුව සංරක්ෂණ කටයුතු වලට සඳහා සැලසුම් සකස් කරලා තිබෙන මොහොතක ඒ සංරක්ෂණ කටයුතු සිද්ධ කිරීම ප්‍රමාද වෙලා තිබෙනවා. ඒ ප්‍රමාද වීම හරහා ලෝක ඉතිහාසයේ තුල කිසිම තැනකින් හමු නොවන පද්මාකාර ගඩොලින් නිම කළ ඓතිහාසික දාගැබක් විනාශ මුඛයට ඇදවැටෙමින් තිබෙනවා. නිසි බලධාරීන්ගේ අවධානය යොමු කරලා ඓතිහාසික සිද්ධාස්ථානයක් ලෝක ඉතිහාසයට නැවත එකතු කරන්න පුළුවන්කමක් ලැබෙයි කියලා. ජාතික වටිනාකමකින් යුතු මෙවන් ඓතිහාසික සිද්ධාස්ථාන විනාශ මුඛයට යා නොදී ආරක්ෂා කර ගැනීම බලධාරීන්ගේ වගකීමක් නොවේද? අතරමඟ නතර කළ පල්ලම ශ්‍රී නන්දිමිත්‍ර නවවංගු රජමහා විහාරයේ සංරක්ෂණ කටයුතු යලි ආරම්භ කරන තෙක් රතු මිනිත්තුව විමසිල්ලෙන්. සංචාරක කලාපයක් වන කල්පිටිය අර්ධද්වීපයට අයත් මොහොත්තු වාරම දූපත සහ තුරේ අඩිය අතර පාලමක් නොමැතිකම හේතුවෙන් තම දෛනික ගමනාගමන කටයුතු කර ගැනීමට නොහැකිව ප්‍රදේශයේ ජනතාව දැඩි අසීරුතාවයකට පත්ව සිටිනවා. මේ කල්පිටිය අර්ධද්වීපයට අයත් මොහොත්තු වාරම දූපතයි. කල්පිටිය අර්ධද්වීපයට අයත් වලල්ලේ දූපත් වලලු 7 අතරින් මොහොත්තු වාරම දූපතට හිමිව ඇත්තේ ප්‍රමුඛ ස්ථානයක්. කල්පිටිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ අංක 633 ඩජ්බේ ග්‍රාම නිලධාරී වසමට අයත් මොහොත්තුවාරම දූපතේ සමස්ත වපසරිය අක්කර 5600ක් වන අතර දිගින් කිලෝමීටර් 14ත් පළලින් කිලෝමීටර් 3කටත් ආසන්න භූමි ප්‍රමාණයකින් සමන්විත වනවා. දූපතේ පදිංචි පවුල් සංඛ්‍යාව 800කට ආසන්නයි. එක් පසකින් සුන්දර වූ කලපු තීරයකින්ද තවත් පසකින් මහසයුරෙන්ද වටව ඇති මෙම දූපත සිය වාස භූමි බවට පත් කරගෙන ඇති බහුතරයකගේ ප්‍රධාන ජීවනෝපාය වී ඇත්තේ දෙහිවර කර්මාන්තයයි. රජය විසින් මෙම දූපත සංචාරක පුරවරයක් බවට පත් කර තිබෙනවා. ප්‍රදේශවාසීන් පවසන්නේ මෙරට සංචාරක කර්මාන්තය නගා සිටුවීම සඳහා මහත් දායකත්වයක් ලබා දෙන මෙම දූපත නැරඹීම සඳහා දිනකට දෙස් විදෙස් සංචාරකීන් 200කට අධික පිරිසක් පැමිණෙන බවයි. කල්පිටිය අර්ධද්වීපයට අයත් මොහොත්තුවාරම දූපත සහ තුරේ අඩිය දූපත යා කරමින් පාලමක් නොමැතිකමින් බොහෝ පිරිසක් දැඩි අපහසුතාවයකට පත්ව සිටිනවා. ප්‍රදේශවාසීන්ට ගමනාගමන පහසුකම් සලසා ගැනීමට ඇත්තේද එක් බෝට්ටුවක් පමණයි. පාසල් යන කුඩා දරුවන් බෑග් එකේ කරේ දාගෙන 7ක්ම දෙකක් පයින් ගිහිල්ලා ආපහු බෝට්ටුවෙනුත් ගිහිල්ලා තවත් 7ක්ම දෙකක් යන්නට තියෙනවා. දරුවෝ ලැබෙන්නේ අම්මලාට පවා ඒ බෝට්ටුවෙන් තමයි යන්නට තියෙන්නේ. උදේ 6 ඉඳලා හවස 6 වෙනකන් විතරයි බෝට්ටුව තියෙන්නේ. හදිසියෙන් හරි රැයකට අසනීපයක් වුණොත් යන්න විදිහක් නැහැ. අපි අතිගරු ජනාධිපතිතුමාගෙන් විශේෂ ඉල්ලීමක් හැටියට කරන්නේ මේ පාලම අපිට ඉදි කරලා දෙන්න කියලා. ගෙදර ඉඳන් 70 31ක් තියෙනවා ඉස්කෝලේට යන්න. සමහර වෙලාවට බෝට්ටුවත් මග හැරෙනවා. ගෙදර ඉඳන් යද්දී සමහර වෙලාවට හැරලා
එනවා. අපේ ජනාධිපතිතුමාගෙන් ඉල්ලන්නේ අමාරුවේදී පිහිට වෙන්න කියලා මේ පාලම ඉදි කරලා දෙන්න කියලා. විවිධ අවස්ථාවලදී මෙම ගැටලුව බෙසඳන බවට දේශපාලකයන් විසින් පොරොන්දු පිට පොරොන්දු ලබා දුන්නද වසර 50ක සිටම ඊට නිසි විසඳුම් ලැබී නැහැ. ඉහළ නිලධාරිය ඇවිල්ලා බලන්නේ එන්න යන්න ගොඩාක් අපහසු හින්දා රජයෙන් හෝ ඉහළ නිලධාරීන් මහතුරුන්ගෙන් ඉල්ලන්නේ එන්න ඇවිල්ලා බලන්න අපිත් මිනිස්සු ජීවත් වෙන විදිහ බලලා ඔයාලට පුළුවන් දෙයක් තියෙනවා නම් අපිට කරන්න ඒක ගොඩාක් පිනක්. මම 5 වසර ශිෂ්‍යත්ව විභාගේ පාස් වෙලා දැන් මම ඉගෙන ගන්න දංකොටු බාලිකා මහාවිද්‍යාලයේ. මම මේ අවුරුද්ද O level කරන් ඉන්නවා. O level වලින් පස්සේ මගේ බලාපොරොත්තුවක් තියෙනවා A level වලට මගේ අම්මා තාත්තා ළඟ ඉඳලා ඉස්කෝලේ කර යන්න. අම්මා තාත්තා ළඟ ඉඳලා ඉස්කෝලේ කර යන්න නම් අපේ ගමේ තියෙන එක අඩුපාඩුවක් තමයි අපේ ගමට පාලමක් නැහැ. පාලමක් නැතිකම නිසා අපේ ගමේ ගොඩක් අය දුක් විඳිනවා. ඉතින් අතිගරු ජනාධිපතිතුමනි මම ඔබතුමාගේ ඉල්ලා සිටින්නේ අපේ ගමට ඉක්මනින්ම හොඳ පාලමක් හදලා දෙන්න කියලා. මෙරට සංචාරක කර්මාන්තයේ එක් සුවිශේෂී සන්ධිස්ථානයක් වන මෙම කල්පිටිය මොහොත්තුවාරම දූපතට පාලමක සිහිනය සැබෑ කරන්නට අදාළ බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු නොවේද? බදුල්ල නගරයේ පිහිටි වවුල් පාක් නමින් ප්‍රසිද්ධ උද්‍යානයේ වවුල් ගහණය මෙවර විට ක්‍රමෙන් අඩුවමින් පවතින බව වාර්තා වනවා. ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ කඩිනමින් සිදුවන ජනාවාස වැඩිවීමද මෙම තත්වයට හේතු වී ඇති බවයි. ක්ෂීරපායි සත්වයෙකු වන වවුලන් සම්බන්ධයෙන් බදුල්ල නගරය ප්‍රසිද්ධියක් උසුලන අතර එහි එක් උද්‍යානයක් වවුල් උද්‍යානය ලෙස නම් කර ඇත්තේද ඒ හේතුවෙන්. මීට වසර 5කට පමණ පෙර මෙම උද්‍යානයේ සියලුම ගස්වල හිමිකරුවන් වුණේ මෙම වවුල් ගහණයයි. ඔවුන්ගේ නාදය මෙන්ම හැසිරීම විටක බදුල්ල නගරයට චමත්කාරයක් දෙක් කළා. සංචාරක ප්‍රදේශයක් වන ඇල්ල නගරයට ආසන්න බදුල්ල වවුල් උද්‍යානයේ ඇති මෙම ජෛව විවිධත්වය දෙස් විදෙස් සංචාරකින්ගේද ඉහළ ආකර්ෂණ දිනා ගැනීමට සමත්ව තිබුණා. කෙසේ වෙතත් ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ වවුල් උද්‍යානය සම්බන්ධයෙන් පසුගිය සමයේ බලධාරීන්ගේ අවධානයක් යොමු නොවූ බවයි. එම හේතුව මෙන්ම බදුල්ල නගරයේ ආශ්‍රිතව ජනාවාස ක්‍රමක්‍රමයෙන් ඉහළ යාම සහ එම ඉදිකිරීම් කටයුතු හේතුවෙන් මේ වන විට බදුල්ල වවුල් උද්‍යානයේ වවුල් ගහණය අඩුවෙමින් පවතින බව ප්‍රදේශවාසීන් පවසනවා. මේ උද්භිත උද්‍යාන බදුල්ල මහනගර සභාවේ ලොකු සම්පතක්. ඇත්තෙන්ම සෝභා සෞන්දර්යයත් එක්ක තමයි සංවර්ධනය වෙන්න ඕනේ. ඉස්සරවේදී විශ්වවිද්‍යාලවල ආචාර්යවරු මහාචාර්යවරු ඉතින් අපි විවෘත කරනවා පුළුවන් නම් පරීක්ෂණ කරන්න පරීක්ෂණ මධ්‍යස්ථානයක් ඇති කරන්න. බදුල්ල මහනගර සභාවේ ආදායම් මාර්ගය මේක පවත්වාගෙන යන්න තත්ත්වෙට දියුණු කරන්න පුළුවන් ජීව විද්‍යාත්මක කොටසක් ලෙසත් සලකලා මේක වඩා වැදගත් වෙනවා. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් සමගින් රටවටා හිරෝ. රටවටා හිරෝ. මෙම වසරේදී දිසූ ඡායා චන්ද්‍රග්‍රහණය ඊයේ රාත්‍රියේ දිවිනේ විවිධ ප්‍රදේශවලට දිස්වූයේ මෙලෙසින්. ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ 2020 වාර්ෂික ඇසළ මංගල්‍ය සඳහා කප්සිටුවීමේ චාරිත්‍රය අද දැසන ආරම්භ වුණා. ජූලි මාස 21 වන දින පැවැත්වෙන ඇසළ මංගල්‍ය පුරා දින 14ක් පවත්වා අගෝස්තු මාස 3 වෙනි දින එනම් පොහොය දින මහා පෙරහැර පවත්වා අනතුරුව අගෝස්තු මාස 4 වෙනි දින මැණික්ගඟේ දිය කැපීමේ චාරිත්‍රය නිමවටපත් කිරීමට නියමිතයි. බණ්ඩාරගම ගොවි ජන සේවා මධ්‍යස්ථානයේ ගොවි ජන සේවා නිලධාරීන් විසින් එළවලු බීජ සහ රෝපණ ද්‍රව්‍ය බෙදා දීමේ දන්සලක් ඊයේ පැවැත්වුණා. COVID-19 රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා කාත්තන්කුඩි නිරෝධන මධ්‍යස්ථානයේ වෙත ස්වයංක්‍රීය රොබෝ යන්ත්‍රයක් පෞද්ගලික ආයතනයක් විසින් ප්‍රදානය කරනු ලැබුවා. මුහුණු පොතේ මිතුරු කණ්ඩායමක් විසින් ඊයේ පොසොන් පොහොයදා උඩවලව බෙල්ලංගල හේන්යය ගොවි ගම්මානයේ අසරණ දරු පවුලක් වෙනුවෙන් නව නිවසක් තනා දීමට කටයුතු ආරම්භ කිරීම සිදු වුණා. ඒ මේ වන විට රෝගී තත්ත්වයෙන් පසුවන රුවන් චාමර මහතාගේ දරු පවුල වෙනුවෙන් මාස 6ක කාලයක් තිස්සේ සංයුක්ත තැටි 2000ක් උපයෝගී කරගනිමින් බදුල්ල ගල්කන්ද ප්‍රදේශයේ 55 හැවිරිදි ඩී.එම්. ධනසිරි මහතා චෛත්‍ය අනුරුවන් නිර්මාණය කර තිබෙනවා. කළුතර උතුර වෙරළ තීරයට ඊයේ පැවති අධික මුහුදු රළ පහර හේතුවෙන් ස්ථාන කිහිපයක්ම ජලයෙන් යටව පැවතියා. මගින් ප්‍රවාහනය කරමින් තිබූ කැප්පෙටිපොළ ඩිපෝවට අයත් බස් රථයක් උඩුමුල්ල ප්‍රදේශයේදී මාර්ගෙන් නිවතට පැන අනතුරට ලක්වීමෙන් ආපන ශාලාවකට හා නිවසකට හානි වී තිබෙනවා. අප වාර්තාකරු පැවසුවේ අනතුරින් බස් රථයේ රියදුරු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි. මෙවර පොසොන් සමයේදී අනුරාධපුර පූජා භූමිය ඇතුළු දිවයිනේ සියලු ප්‍රදේශවල පොසොන් තොරණ දක්නට ලැබුණේ නැහැ. මේ හේතුවෙන් පාරම්පරික තොරණ ශිල්පීන් මෙවරද දැඩි ආර්ථික දුෂ්කරතාවයකට පත්ව තිබෙනවා. පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ මනම්පිටිය ප්‍රදේශයේදී අද පස්වරුවේ සිමෙන්ති පැට වූ ලොර් රථයක් මාර්ගෙන් නිවතට පැන අනතුරක් සිදු වුණා. අද උදෑසන පැල්මඩුල්ල පාතකඩ ප්‍රධාන මාර්ගයේදී වෑන් රථයක් සහ ත්‍රිරෝද රථයක් එකිනෙක ගැටීමෙන් ත්‍රිරෝද රථයේ රියදුරු ජීවිතක්ෂයට පත් වුණා. අප වාර්තාකරු සඳහන් කළේ ත්‍රිරෝද රථයේ සිටි තවත් දෙදෙනෙකු සහ වෑන් රථයේ සිටි රියදුරු බරපතල තුවාල ලබා රත්නපුර රෝහලට ඇතුළත් කළ බවයි. දැන් ලොව වටා හිරෝ.
I did not murder her. They are here to assassinate us. පසුගිය 25 වනදා ඇමරිකානු පොලිසිය විසින් අමානුෂික අන්දමින් පාදයෙන් ගෙලසිර කර මරා දැමූ ජෝර්ජ් ෆ්ලොයිඩ් නැමැති කළු ජාතික පුද්ගලයාට යුක්තිය ඉල්ලා පැවැත්වෙන උද්ඝෝෂණ මේ වන විට වොෂින්ටන් නුවර ඇතුළු ප්‍රාන්ත රැසක තවමත් ක්‍රියාත්මකව පවතින්නේ ජනපති ට්‍රම්ප්ගේ පරිපාලනයටද දැඩි චෝදනා නගමින්. ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ඝාතනයෙන් පසු නිව්යෝර්ක් පොලිස් නිලධාරියෙක් වයස අවුරුදු 75ක මහලු පුද්ගලයෙකු බිම ඇද වැටෙනසේ විරෝධතාවක් අතරතුර තල්ලු කිරීමේ සිද්ධිය මේ වන විට ඇමරිකානුවන්ගේ දැඩි අවධානයට ලක් වී තිබෙනවා. අදාළ සිදුවීමට මුහුණ පෑ මහලු පුද්ගලයා අසාධ්‍ය තත්ත්වයෙන් පසු වන අතර ඊට සම්බන්ධ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ සේවය අත්හිටවීමට පියවර ගැනීමත් සමග නිව්යෝර්ක් පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 57 දෙනෙකු සිය ධූරයෙන් ඉවත් වී තිබෙනවා. අමරිකානු පොලිසිය අත්නෝමතික ක්‍රියාකලාපයට විරෝධය පාමින් මෙන්ම වර්ගවාදයට එරෙහිව ලොව රටවල් රැසක තවමත් උද්ඝෝෂණ අඛණ්ඩව පැවැත්වෙන්නේ මේ අයුරින්. අමරිකාවේ වාණිජ අගනුවර වන වොෂින්ටන්හි කඩසාප්පු ප්‍රදර්ශනාගාර මෙන්ම විශේෂ මර්මස්ථානයන්ටද විරෝධතාකරුවන් හානි කර තිබෙන අයුරුයි මේ. කැනේඩියානු අග්‍රාමාත්‍ය ජස්ටින් ට්‍රූඩෝද ඝාතනයට ලක් වූ ජෝර්ජ් ෆ්ලොයිඩ් වෙනුවෙන් ශෝකය පළ කිරීමට මෙලෙස එක්ව සිටියා. ඝාතනයට ලක් වූ අදාළ කළු ජාතික පුද්ගලයාට ගෞරවයක් ලෙස ගුවන් නියමුවෙක් සැහැල්ලු ගුවන් යානයක් ශක්තිමත් අතක හැඩයක් ගන්නා අයුරින් පියාසර කර තිබුණු අයුරු ප්‍රේඩාර් දත්ත පද්ධතියක මෙලෙස සටහන්ව තිබුණා. මේ අතර ඇමරිකාවේ මේරිලෑන්ඩ් ප්‍රාන්තයේදී කළු ජාතිකයින්ට සහාය පළ කරමින් සිටි පුද්ගලයන් තිදෙනෙකුට සුදු ජාතික පාපැදිකරුවෙකු විසින් හිරිහැර කිරීමේ සිද්ධියකට අදාළව 60 හැවිරිදි පාපැදිකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. Get off of her! Just get out of here. What? Hey! What the වයස අවුරුදු දෙකක චීන ජාතික දරුවෙකුට පළඳවා තිබූ අත්පටියක් මහල් නිවාස සංකීර්ණයක සෝපානයකට හසු වී දරුවා සමග ඉහළට ඇදී යන ආකාරය දැක්වෙන සංවේදී දර්ශන පෙළක් එහි සවිකර තිබූ ආරක්ෂක කැමරාවක මෙලෙස සටහන් වී තිබුණා. එවැනිම කේදනීය ඉරණමකට චීනයේ සිචුවන් ප්‍රදේශයේ සුරතල් සුනකයෙකුටද මුහුණ දීමට සිදුවන අයුරු CCTV කැමරාවක සටහන්ව තිබුණේ මේ අයුරින්. බටහිර අප්‍රිකානු කලාපයේ අල් කයිඩා ත්‍රස්ත නායක අබ්දෙල් මලික් ඩ්‍රවුග්ඩෙල් ප්‍රංශ හමුදා ඒකාබද්ධ මෙහෙයුමකදී ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. ඔබ වටා හිරු ලබන ජූලි මාසයේ සැලසුම් කර තිබූ ඉන්දියා ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා තරඟ සංචාරය කල් දැමීමට සිදු වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා පවසනවා. හිරු ස්පෝර්ට්ස් ක්ලබ් විමසීමකදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ පවතින COVID-19 අවදානම හේතුවෙන් ඉන්දියාව සමග ලබන මාසයේ සැලසුම් කර තිබූ වකවානුවලදී එක්දින සහ පන්දු 20 ක්‍රිකට් තරඟාවලිය පැවැත්වීමට නොහැකි බවයි. එළඹෙන සතියේ ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධානීන් සමග පැවැත්වෙන සාකච්ඡාවේදී තරඟාවලිය පැවැත්වීමට අදාළ 9 දින තීරණය කිරීමටත් මෙරට ක්‍රිකට් බලධාරීන් සැලසුම් කරනවා. නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා විශ්වාසය පළ කරන්නේ ලබන අගෝස්තු හෝ සැප්තැම්බර් මාසවලදී තරඟාවලිය පැවැත්වීමට හැකි වනු ඇති බවයි. COVID-19 අවදානම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් කල් දැමූ තෙවැනි තරඟාවලිය මේ වන අතර මීට පෙර එංගලන්ත සහ දකුණු අප්‍රිකා තරඟාවලියද කල් දැමීමට සිදු වුණා. පසුගිය මාර්තු මාසයේ බටහිර ඉන්දියා කොද්දේව ක්‍රිකට් තරඟාවලියෙන් පසු එකදු හෝ ක්‍රිකට් තරඟයක් ක්‍රීඩා නොකළ ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය සඳුදා සිට සිය පුහුණුවීම් යලි ආරම්භ කළත් ක්‍රිකට් තරඟයක් ක්‍රීඩා කිරීමේ ඔවුන්ගේ සිහිනය බංග්ලාදේශ ටෙස්ට් තරඟාවලියට කල් දැමීමට සිදු වනු ඇති. බංග්ලාදේශ කණ්ඩායම ලබන ජූලි අගෝස්තු මාසවලදී ශ්‍රී ලංකාවේදී ටෙස්ට් තරඟ 3කට මුහුණ දීමට නියමිතව තිබුණත් ඒද ස්ථිර වශයෙන්ම පැවැත්වෙන බව මෙතෙක් තහවුරු කර නැහැ. මේ සූදානම සමුගෙන යන්නට පැත්ත නොගත් ඇත්ත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කර ගන්නට තිරේ දිස්වන පරිදි හිරු SMS ප්‍රවෘත්ති සේවාව ඔබේ ජංගම දුරකථන ජාලයට අනුව සක්‍රිය කර ගන්න. අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:55ට බලාපොරොත්තු වන්න. සුබ දවසක්.